समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कतमा च सा भिक्खवे मज्जिमा पटिपदा तथागतेन अभिसम्बुद्धा चक्षुकरणी ज्ञानकरणी उपशमाय अभिज्ञाय सम्बोधाय निब्बानाय संवर्तति अयमेव अर्यो अट्टाङ्गिको मग्गो सेयतीदं सम्मा दिट्ठि सम्मा संकप्पो सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा जीवो सम्मा वायामो सम्मा सति सम्मा समाधिति श्रद्धावंत पिंगतुनि තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥයන් වහන්සේ බෝධි ධර්මයේ වැඩ සිට මාර පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ ලැබීමෙන් අනතුරුව එළඹුණු පළවෙනි ඇසලපුන් පොහෝ දවසේදී ලෝකයාට නිර්වාණ ධාතුවට මාර්ගයේ දොරටුව විවර කරමින් සෑම බුදුවරයන් වහන්සේලාගේම අවිජහිත චාරිත්‍රයක් වශයෙන් ධර්ම චක්‍රප්පවත්තන සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. ඒ සූත්‍රයේදී තමන් වහන්සේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් මනාකොට පැහැදිලි කොට දේශනා කළා. එහිදී මාර්ගාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දේශනා කරන අවස්ථාවේදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වූ මාර්ගාංග 8 දෙන එනම් ලෝකෝත්තර මාර්ග සිතත් සමග උපදින මාර්ගාංග 8 දෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ලෙස දේශනා කළා. පින්වත්නි පිළිවෙලින් සිද්ධ කරගෙන පැමිණි ධර්ම දේශනා මාලාවට අනුව අදට පැමිණ තිබෙන්නේ මාර්ගාංග 8 පිළිබඳව දේශනා කරන්නටයි. බෝධිපාක්ෂික ධර්ම කොට්ටාසයන් අතර 7 වෙනි කොට්ටාසයේ මේ මාර්ගාංගයි. මාර්ගාංග 8ක් තිබෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්තේ, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය කියන 8 දෙනා. මේවට මාර්ග කියන්නේ පින්වත්නි මාර්ග කියන එකේ තේරුම තමයි උපාය කියන එක. සාමාන්‍ය මිනිස්සයෝ යම් යම් මාර්ග උපකාර කරගෙන පතයන් ඒ කියන්නේ පාරවල් උපකාර කරගෙන අදාළ ස්ථානවලට පැමිණෙනවා. ඒ මාර්ගයන් තමයි මේ નિયમિત ස්ථානයන්ට පැමිණෙන්නට තියෙන ක්‍රමය උපාය. ඒ වගේ තමයි මේ නිර්වාණ ධාතුව නම් වූ සත්‍ය වශයෙන් විද්‍යාමාන පරමාර්ථ ධර්මයට ඒ කියන්නේ අසංකත වෙච්ච හට ගැනීමක් බිඳීමක් නැති නිර්වාණ ධාතුවට පැමිණෙන්නට තියෙන මාර්ගයේ හෙවත් උපාය තමයි මේ මාර්ගාංගය 8 දෙනා. ඒවට තමයි මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගයේ පින්වතුනි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් නිවනට පැමිණෙන මාර්ගය විතරක් නෙවෙයි අපායට යන මාර්ගයක් තියෙනවා. සුගතියට යන මාර්ගයක් තියෙනවා. නිවනට යන මාර්ගයක් තියෙනවා. අපායට යන මාර්ගය අකුසල මාර්ගයයි. නිවනට යන මාර්ගයේ සුගතියට යන මාර්ගයේ කුසල මාර්ගයයි නිවනට යන මාර්ගයත් එහෙම එකක්. පින්වත්නි මේ මාර්ගයේ නම් වූ ධර්ම මාර්ගාංග ලෙස හඳුන්වලා තියෙනවා. මාර්ගාංග ගත්තොත් සියල්ලම 12ක් තියෙනවා. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන 8යි. ඒ වගේම මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන 4යි. මේන් 4ක් අකුසල පාක්ෂිකයි. ඒ පසුව කියවුණු මාර්ගාංගය 4 දෙනා අපාය පැත්තට යොමු කරවන්නේ. අපායටයි අරගෙන යන්නේ. ඒවා සියල්ලම අපායට යාමේ උපායයි. ඉතිරි මාර්ගාංගය 8 දෙනා සුගතියට පමුණවනවා. ඒ වගේම විවට්ට නිශ්චිත නම් ඒ කියන්නේ නිවන් බලාපොරොත්තුෙන් මේ මාර්ගාංග වඩනවා නම් ඒ සියල්ලම නිවන කරා පමුණවනවා. ඒ නිසා මේ මාර්ගය කියන එක
සුගතියට දුර්ගතියට නිවනට තියෙන උපාය තමයි මාර්ගය කියලා කියන්නේ. මේ උපාය උපකාර කරගෙන මේ උපායෙන් තමයි සත්වයා ඒ ස්ථානවලට ඒ භවයන්ට නිවන කරා ගමන් කරන්නේ. ඒ නිසා නිවන් දැකීමට අවශ්‍ය අය විසින් ඒකාන්තයෙන් මේ මාර්ග ධර්මය හිත තුළ ඇති කර ගන්නට ඕනේ. මේ මාර්ගයන් අනුව තමයි අප ඉදිරියට යන්නේ. දැන් පින්වතුනි හේතු කියන තැන නිර්වචන තුනක් තියෙනවා. හේතුව කියන්නේ අපි සාමාන්‍යයෙන් හේතු කියනවා යමක හට ගැනීමට උපකාර වෙන දෙයට. ඒවට කියන්නේ ජනක හේතු කියලා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව කියන්නේ සංස්කාරයන්ගේ ජනක හේතුවයි. ජනක හේතුව කියන්නේ නොතිබුණු දෙයක හට ගැනීමට උපකාර වෙන දෙය. අවිද්‍යාව නිසා මෙතෙක් නොතිබුණු සංස්කාර ධර්මය හට ගන්නවා. සංඛාර පත්‍ය විඥානං කියනකොට ඒ සංස්කාර නිසා නොතිබුණු කුසල අකුසල නොතිබුණු විපාක විඥානය හට ගන්නවා. විපාක විඥානයන්ගේ ජනක හේතුව සංඛාරයි. ඒ වගේ නොතිබුණු දෙයක හට ගැනීමට උපකාර වෙන ධර්මය ජනක හේතුවයි. ඒ වගේම යම් තැනකට පමුණුවන හේතුව සම්පාපක හේතුවයි. ඒ කියන්නේ අපි පරතරට යනම නම් මෙගොඩ ඉඳලා ඔරුවක ආධාරයෙන් පරතරට යන්නේ. ඒ වගේ තමයි පින්වතුනි සත්‍ය වශයෙන් විද්‍යාමාන වෙච්ච නිර්වාණ ධාතුවට පැමිණෙන්නට උපකාර වෙන හේතුව තමයි සම්පාපක හේතුව. ඒ කියන්නේ පමුණුවන කෙනා. එහා අතරට පමුණුවන කෙනා කවරෙක්ද? මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ මාර්ගාංග 8 දෙනාම සම්පාපක හේතුව කියලා හඳුන්වනවා. ඒ කියන්නේ යමක් උපදවන අර්ථයෙන් නෙවෙයි යම් තැනකට පමුණුවන අර්ථයෙන්. සත්වයා නිවන කරා පමුණුවන්නේ මේ මාර්ගාංග 8 දෙනා විසින්. ඊළඟට හේතු කියන තැන තව නිර්වචනයක් තියෙනවා ඥාපක හේතුව කියලා. ඥාපක කියලා කියන්නේ ධනවන කෙනා, දන්වන කෙනා. ඒ කියන්නේ යම් යම් අර්ථ අවබෝධ කරවන කෙනා. සරලව කියනවා නම් වචන කියන්නේ ප්‍රඥාප්ති ධර්ම. මෙන්න මේ නාම ප්‍රඥාප්ති යම් යම් අර්ථයන් හිතට අසු කරලා දෙනවා, අවබෝධ කරවලා දෙනවා. ඒ නිසා මේවා යම් යම් අර්ථයන් හිතට වටහලා දෙන ඥාපක ධර්ම. ඒවා තමයි නාම ප්‍රඥාප්ති කියලා කියන්නේ. විශේෂයෙන්ම ත්‍රිපිටක බුද්ධ වචනය ගත්තොත් මේ බුද්ධ වචනේ නානා අර්ථයන් අපේ හිතට වටහලා දෙනවා. එනිසා බුද්ධ වචනේ ඥාපක හේතුවක්. බුද්ධ වචනේ විතරක් නෙවෙයි සියලුම නාම, ඒ කියන්නේ නාම ප්‍රඥාප්තියෙන් ඥාපක හේතු වෙනවා. එතකොට මේ මාර්ගාංග 8 දෙනා ලෝකෝත්තර මාර්ගාංග 8 දෙනා සම්පාපක හේතුව කියලා හඳුන්වනවා. ඉතින් මේ සරලව තේරුම් ගන්න සුගතියට දුගතියට නිවනට යන්නට තියෙන උපාය තමයි මේ මාර්ගාංග කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග වෙන වෙනම බලනකොට අපිට තේරෙනවා මේවා නිවන කරා පමුණවන්නට උපකාරී වෙන උපාය ධර්ම කියලා. දැන් එක එකක් වෙන වෙනම විමසා බලන්නට ඕනේ. මුලින්ම තියෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ පින්වතුනි වෙන එකක් නෙවෙයි මේ දේශනා මාලාවේදී নানা තැන්වල අපි සාකච්ඡා කරපු ප්‍රඥා චෛතසිකය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එක තැනකදී එය මතක ඇති විමර්ශා ඉද්ධිපාදේ කියලා හැඳින්වනවා. ඒ වගේම පඤ්ඤේන්ද්‍රිය කියලා හැඳින්වනවා. ප්‍රඥා බලය ලෙස හැඳින්වනවා. ධම්ම විචය සම්බොජ්ජංගය කියලා හැඳින්වනවා. එසේ ඒ තැන්වල හඳුන්වන ලද විමර්ශිද්ධිපාදය, පඤ්ඤේන්ද්‍රිය, පඤ්ඤා බලය, ඒ වගේම ධම්ම විචය සම්බොජ්ජංගය ලෙස හඳුන්වන ප්‍රඥාම තමයි මෙතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියනකොට සමහර සූත්‍රවලේ මෙසේ දක්වලා තියෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පටිපදාය ඥානං. ඒ කියන්නේ දුක පිළිබඳ නුවණ, දුක්ඛාරය සත්‍ය පිළිබඳ නුවණ, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ නුවණ, ඒ වගේම දුක පිළිබඳ දුකේ සමුදය, දුක්ඛ සමුදය පිළිබඳ නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳ නුවණ. මේ සියල්ලම සම්මා දිට්ඨියයි. ඉතින් සාමාන්‍යයෙන් පින්වතුනි කම්මස්සකතා සම්මා දිට්ඨිය, චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා මේ සම්මා දිට්ඨිය දෙවදාරුම් කරලා තියෙනවා. කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන්නේ සාමාන්‍යයෙන් බෞද්ධයන්ට ඒ වගේම කර්මවාදී, ක්‍රියාවාදී තාපසනිකාය වල ඉන්න පෙරපසු භවයන් විශ්වාස කරන තාපසයන්ට ඒ වගේ ශ්‍රාවකයන්ට පහළ වෙන නුවණයි. ඔවුන් දානේ ඵල විපාක විශ්වාස කරනවා, කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙන බව විශ්වාස කරනවා, මවට සලකන එකේ පියාට සලකන එකේ විපාක තියෙන බව පිළිගන්නවා. ඒ වගේම ලෝකයේහි අභිඥා වලින් අපට සාමාන්‍යයට නොදත හැකි දේවල් දැක ගන්න සත්වය පහළ වෙන බව විශ්වාස කරනවා. මෙන්න මේ විදිහට ඒ සත්‍ය වශයෙන් තියෙන දේවල් ගැන ඇති වෙන දිට්ඨියට කියනවා, ඇති වෙන දැනීමට කියනවා සම්මා දිට්ඨිය කියලා. දිට්ඨිය කියනකොට මෙතන ගන්න දැනීම කියන එකයි. ඉතින් දැනීම් දෙකක් තියෙනවානේ, වැරදි දැනීම, සත්‍ය දැනීම, නිවැරදි දැනීම. සම්මා කියනකොට එතන අදහස් වෙන්නේ නිවැරදි කියන එකයි.
සම්මා කියනකොට එහි අර්ථ තුනක් තියෙනවා. යාතාවක නීයානික කුසල කියලා. ඉතින් මෙතනදී අපි ගන්න පින්වතුනි නිවැරදි දැකීමක් කියන එකයි. නිවැරදි දැකීම සම්මා දිට්ඨියයි. එයින් අර කියපු ආකාරයට කුසල අකුසල කර්මවල විපාක තියෙන බව, ඒ වගේම මවට සැලකීම, පියාට සැලකීම ආදීෙහි ප්‍රතිඵල තියෙන බව දන්න එකත් නිවැරදි දැකීමක්නේ. ඒකත් නිවැරදි දැක්මක්. ඒ නිසා අයත් සම්මා දිට්ඨියයි. ඒකට කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා. ඉතින් ඊට වඩා ගැඹුරුයි පින්වතුනි මේ සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව තියෙනා වූ දැනීම. ඒ පිළිබඳව තියෙනා වූ දැක්ම. එය හටගන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලෙදී විතරයි. ඒ කියන්නේ මේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයම අර කලින් දේශනාවල පැහැදිලි කර ආකාරයට පීලන සංකත සංతాප විපරිණාම කියන ලක්ෂණ හතරෙන් යුක්ත නිසා දුක්ඛ සත්‍යයක් ලෙස දකින නුවණ ඒක ගැඹුරු නුවණක්. එයට තමයි සම්මා මෙතනදී චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේම සමුදය සත්‍යයේ තියෙන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථය නිරෝධ සත්‍යයේ තියෙන විස්තර කර පරිදි දැක්වුණු නිස්සරණ විවේක අසංකත අමතහර්ථය ඒ වගේ මාර්ගාර්ය සත්‍යයේ තියෙන නීයාන හේතු දස්සන ආධිපත්‍යාර්ථය මේවා දැනගෙන මේ ලක්ෂණ වලින් යුක්ත ධර්ම තමයි දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සමුදයාර්ය සත්‍ය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා ඇති වෙන ආબોධයට තමයි චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මේ දුක්ඛ සත්‍ය ආදී නැවත විස්තර කරන්නට කාලේ නෙවෙයි ඒවා කලින් දේශනාවලදී විස්තර කරන්නට යෙදුනා. ඉතින් මේ පිළිබඳව තියෙන නුවණට සම්මා දිට්ඨිය කියලා දැනගන්න. ඒ කියන්නේ ඒ වගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට පින්වතුනි දුක පිළිබඳව යම් අවබෝධයක් එනවා. ඒ වගේම මෙවන් ධර්ම දේශනා සිද්ධ කරන දේශකයන් වහන්සේට ඒ සඳහා යම් ඒ වෙලාවේදී යම් අවබෝධයක් එනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් පතපොත ලියනකොට ඒ දුක ආදී පිළිබඳව යම් අවබෝධයක් එනවා. එසේ ඒ දුක පිළිබඳව දුක්ඛ සමුදය පිළිබඳව නිරෝධයේ මාර්ගය පිළිබඳව හට ගන්නා වූ ප්‍රඥාවට කියනවා සම්මා දිට්ඨියක් කියලා. ඉතින් මේ වෙලාවේදී ඔහු විමසා බලනවා කොහොමද රූපස්කන්ධය අර කියන ආකාරයෙන් දුකෙන් පෙළෙන නිසා අන්න ඒ කියන්නේ සත්වයා පෙළෙන නිසා ඒ වගේම එය දුකෙන් පෙළෙනු ලබන නිසා ඒ වගේම එය ඉපදවීමේ දුකෙන් යුක්ත නිසා පරිහරණය කිරීමේ දුකෙන් යුක්ත නිසා විනාශ විනාම දුක උපදවන නිසා ඒ වගේම විනාශ වෙන්නේ අනකොට එය ආරක්ෂා කිරීමෙන් දුක උපදවන නිසා ඒ වගේම 11 ගින්නෙන් දැවෙන නිසා මේ රූපස්කන්ධය දුක්ඛ සත්‍යයක් ලෙස දකිනවා. ඒ වගේම මේ වේදනාස්කන්ධය කියන එකත් මේ වගේම අර කියපු ලක්ෂණ වල යුක්ත නිසා දුක්ඛ සත්‍යයක් ලෙස දකිනවා. ඊට පස්සේ සංඥාස්කන්ධයත් එහෙමයි. සංඛාරස්කන්ධය ගත්තම ලෝභය හැර ඉතිරි ධර්මතාවල අර කියපු පීලන සංකත සංతాප විපරිණාම කියන ලක්ෂණ තියෙන නිසා එයත් ඒ දුක්ඛාරය සත්‍යයක් ලෙස දකිනවා. ලෝභ චෛතසිකය සමුදයාරය සත්‍ය ලෙස දකිනවා. විඥානය ගත්තම මෙය දුක්ඛාරය සත්‍ය ලෙස දකිනවා. මෙන්න මේ විදිහට ඒ Tamanගේ ජීවිතය ගැන බාහිර දේවල් ගැන අර කලින් දේශනාවක සඳහන් කළ පරිදි පීලන සංකත සංతాපාදී ලක්ෂණයන්ගෙන් යුක්ත නිසා මේවා දුක්ඛ සත්‍යයක් මේ සමුදය සත්‍යයක් ඒ වගේම මේවා වලින් තොර වෙච්ච නිවන නිරෝධ සත්‍යයක් ඒ වගේම මේ සඳහා ගනුගමනය කළ යුතු සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග මාර්ග සත්‍යක්ෂ දකින්නවා. මෙසේ දකින්නකොට පින්වතුනි මේ සත්‍ය අවබෝධය සත්‍ය දැක්ම එනකොට Tamanගේ సంతానගතව තියෙනා වූ මෝහාදී කෙලෙස් යටපත් වෙනවා. අපි කලින් කීවනේ මේ සසරට බැඳ තබන්නේ පින්වතුනි කෙලෙස් ධර්ම නිසා කියලා. මේ විශේෂයෙන්ම මේ සසරට බැඳ තබන විශාලම කෙලෙස්ය තමයි තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තමයි මේ රූපයට, නාමයට, සිතට, කයට ඇලුම් කරමින් නැවත සිතක් කයක් ලබා දෙන්නට ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කරන ධර්මය. ඉතින් මේ තෘෂ්ණාව හටගන්නේ මේ රූප කයටයි නාමයටයි. ඉතින් ඒ තෘෂ්ණාවට එසේ හටගන්නට හැකි වෙලා තියෙන්නේ මේ රූප කයෙහි නාමයේ තියෙන සත්‍ය ස්වභාවය වැසිලා තියෙන නිසා. සැබවින්ම පිළිකුල් සහගත වෙච්ච දුගඳ හමන්නා වූ මේ රූප කය කිසිම කෙනෙකු විසින් ඇලුම් කළ යුත්තක් නෙවෙයි. ඒ වගේම සනයක් පාසා බිඳි සිඳි යන රූප ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච ඒ වගේම කොතරම් වේලා සොයලා පරීක්ෂා කරලා බැලුවත් මම කියා සොයාගත හැකි කොටසක් නැති මේ රූප කය කියන එකට කවුරු හරි මම කියලා කියනවා නම් ඒ වගේම මේ හොඳයි කියලා කියනවා නම් මේ ස්ථිර දෙයක් ලෙස කියනවා නම් මේ සැප උපදවන්නක් ලෙස කියනවා නම් ඒක නොදන්න කම නිසාම හටගන්න එකක්. මේ රූප කය කියන්නේ සත්වයාට ගොඩාක් දුක් උපදවන දෙයක්. පින්වතුනි අපි සල්ලි හොයන්නේ මේ රූප කය පෝෂණය කරන්නට. මොකද හේතුව ආහාර ලැබෙන්න බැයි. ආහාර ලැබුණේ නැත්නම් මේ රූප කය නඩත්තු කරන්නට බෑ. ඉතින් ගිහි පින්වතුන්
මේ ආහාර ලබා ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම රැකී ආරක්ෂා ආදී කළ ධනෙ උපයන්නේ. එතකොට පින්වතුනි හිතන්න තමන් වෙහෙස මහන්සි වෙනවා, දිනපතා රැකියාවට යනවා, ඒ වගේම රැය වෙනකුරු රැකියාව කරනවා. සමහර කෙනෙක් නම් අවුවේ පිච්චි ඒ වගේම බස් රථවල තදවිවි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ. මේ දේවල් සිද්ධ කරන්නේ වක්‍රාකාරව හිටියොත් ධනෙ උපයන්නේ. ධනෙ උපයන්නේ කුමක් සඳහාද? විශේෂයෙන්ම මේ ශරීරයේ පවත්වන්නට ආහාර අවශ්‍යයි. ආහාර සෙවීම, ආහාර ලබා ගැනීම ධනෙ ඉපීමේ ප්‍රධාන අරමුණක්. ඒ නිසා මේ ආහාර ලබා ගන්නේ මේ කුමක් නිසාද? මේ ශරීරය නැවත නැවත පෝෂණය කළ යුතු නිසා. එකවරක් ගත්ත ආහාරයෙන් ශරීරය හැමදාම ශක්තිමත්ව තියෙනවා නම් මේ ප්‍රශ්නය හටගන්නේ නැහැ. ශරීරයේ තියෙනවා පින්වතුනි, එක දවසක් ආහාර ගත්තට එයින් හටගන්න ශක්තිය ඒ ශරීරයෙන් ටික වේලාවකින් නැති වෙලා යනවා. ඒ නිසා නැවත නැවත ආහාර ගත යුතුයි. දිනකට දෙවරක් තුන්වරක් ආහාර ගත යුතුයි. ඉතින් එසේ හටගන්න ශක්තිය, ඒ හටගන්න නව රූපය බිඳිලා ගියේ නැත්තම්, විනාශ වුණේ නැත්තම් මේ ශරීරයට එකවරක් ආහාර දුන්නම ඇති දෙකටම පවතිනවා. එහෙමනම් මේ හටගන්න දෙය, මේ ශරීරයේ හටගන්න ශක්තිය නිරුද්ධ වෙලා යනවා කියන එක මේ ශරීරයේ සතු ලක්ෂණයක්. එවන් ලක්ෂණින් යුක්ත ශරීරය හැමතිස්සෙම ආහාරයෙන් පෝෂණය කළ යුතුයි. ආහාරයෙන් පෝෂණය කරන්නට නම් ධනෙ හොයන්න ඕනේ. ධනෙ හොයන්න නම් පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන ඒ වගේම රැකියාව කරමින් වෙහෙසෙන්නට ඕනේ. මෙහෙම බලනකොට පින්වත්නි මේ රැකියාව කිරීමේ දුක, ඒ වගේම ඉගෙන ගැනීමේ දුක ආදිය හටගෙන තියෙන්නේ මේ ශරීරයේ තිබුණු අර කියපු ලක්ෂණය නිසා. ඒ නිසා දැන් දිව්‍ය ලෝක ආදී ඉදනම් පින්වතුනි ආහාර නිකන් ලැබෙන නිසා අපිට වගේ රැකියාව කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ආහාර, මේ ශරීරයේ තියෙන ආහාරයෙන් ආහාර ගත්තට හටගන්න ශක්තිය නැති වෙලා යන ලක්ෂණය තියෙන නිසා ඒ ශරීරේ නඩත්තු කරන්නට වෙහෙසෙන්නට වෙනවා. ඉතින් මේ වෙහෙස සියල්ලම උපදවලා තියෙන්නේ හොඳින් හිතුවත් මේ ශරීරයේ විසින්. එහෙනම් මේ ශරීරය කියන එක දුක් උපදවන දෙයක් මිස සැප උපදවන දෙයක් නෙවෙයි. නමුත් යම් යම් ස්ත්‍රී පුරුෂ ශරීරයන් ස්පර්ශ කරනකොට, ඒ වගේම සැප පහසු ආසනවල ඉන්නකොට, යාන වාහනවල යනකොට මේ ශරීරය නිසා සුඛ ස්පර්ශයක් හට ගන්නවා, සැප වේදනාවක් හට ගන්නවා. නමුත් ඒ හටගන්න සැප වේදනාවත් ක්ෂණයකින් නිරුද්ධ වෙලා යනවා. නුවණින් බලනවා නම් මේ වේදනාව මොහොතක් පාසා සිඳි බිඳි වෙනස් වෙවි යන එකක්. අලුතෙන් වේදනාව හට ගන්න එක ඒ මොහොතේම බිඳිලා සිඳිලා යනවා. එහෙමනම් මේ ශරීරයේ හේතුවෙන් හටගන්න සුළු සැපය පවා తాවකාලික සුළු මොහොතක් පවතින දෙයක්. නමුත් පින්වතුනි මේ ශරීරය නිසා බොහෝ කල් පවතිනවා කියන්නේ හැමදාම සිද්ධ කරන්නට වෙන දුක් රාශියක් අපට ලැබෙනවා. මේ නිසා මේ ශරීරය දුක් උපදවන දෙයක්. කවුරු හරි මේ ශරීරයේ සැප උපදවන දෙයක් කියලා අර ලැබෙන සුළු ආස්වාදය නිසා හිතනවා නම් ඔහුට හිතෙන්නේ මේ ශරීරයෙන් ලැබෙන අර මහා විශාල දුක්ඛ ස්කන්ධය ගැන නොදැනීම නිසා. ඒ වගේම කවුරු හරි මේ ශරීරයට ඇලෙනවා නම් ඒ ඇලෙන කෙනාට මේ ශරීරයේ ලෙඩවීම, ශරීරයේ විනාශ වීම, ශරීරයේ අංගපසංග කපන්නට වුවොත් ඒ කෙනාට මහා විශාල දුකක් හට ගන්නවා. මේ සියලුම දුක්ඛන්දරා හටගෙන තියෙන්නේ පින්වතුනි මේ ශරීරය නිසා. ඒ නිසා මේ ශරීරය කියන එක සැප දෙයක් නෙවෙයි. ශරීරය කියන එක සැප උපදවන්නක්වත්, ඒ වගේම සුබ දෙයක්වත්, නිත්‍ය දෙයක්වත්, ආත්ම දෙයක්වත් නෙවෙයි. කවුරු හරි එහෙම හැඟීමෙන් වාසය කරනවා නම් ඒ හැඟීම හටගෙන තියෙන්නේ මේ සත්‍ය නොදැකීම නිසා. ඒ නිසා තමයි ශරීරය කෙරේ ඇලිලා තියෙන්නේ. ඇලුන නිසා තමයි භවයේ දිග්ගැස්සෙන්නේ. එහෙමනම් නිවනට නොයා සසරම රැඳෙන්නේ. එහෙමනම් පින්වතුනි සසරෙන් ගැලවෙන්නට නම්, නිවනට යන්නට නම් තෘෂ්ණාව නැති කරන්නට ඕනේ. තෘෂ්ණාව නැති කරන්නට නම් තියෙන යථා ස්වභාවය දකින්නට ඕනේ. යථා ස්වභාවය දකින්නේ මේ සම්මා දිට්ඨිය නම් වූ ප්‍රඥාවෙන්. ඒ නිසා ප්‍රඥාව නම් වූ සම්මා දිට්ඨිය උපදිනකොට අර කියපු ආකාරයේ ඇත්ත එළි වෙනකොට ඒ ශරීරයේ තියෙන ඒ ශරීරයේ ක්‍රිය ඇලෙන ගතිය නැති වෙනවා. ඒ තණ්හාව යටපත් වෙනවා. සමේ නිරුද්ධ වෙලා යනවා. එතකොට තමයි නිර්වාණ ධාතුව කරා සත්වයා ගමන් කරන්නේ, නිවන සාක්ෂාත් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක මේ නිවන කරා යන්නට තියෙන උපායක්. ඒ නිසායි මේ මාර්ගාංගයක් වෙන්නේ. මේ විදිහට දුක්ඛ සමුදය ගැන දැනගන්නකොට, තෘෂ්ණාව ගැන දැනගන්නකොට, තෘෂ්ණාවේ තියෙන දුක් උපදවන ස්වභාවය දැනගන්නකොට තෘෂ්ණාවට සත්වයා කැමති වෙන්නේ නැහැ. ඥානවන්තයෝ තෘෂ්ණාවට කැමති වෙන්නේ නැහැ. තෘෂ්ණාව දුරු කරන්නට, තෘෂ්ණාව යටපත් කරන්නට තමයි නිතරම වෙහෙස ගන්නෙ. ඒ නිසා සමුදය සත්‍ය පිළිබඳව තියෙන සම්මා දිට්ඨිය නිසා තණ්හාව යට කරන්න සත්වයා පෙළඹෙනවා. ඒ වගේම තණ්හා විපදිය හැකි හේතු ටික නසනවා.
තණ්හාව නූපදින ක්‍රියාවල යෙදෙනවා. මෙසේ තණ්හාව යටපත් කරමින් තණ්හාව දුරු කරමින් ගමන් කරලා අවසානයේ නිවන කරා පැමිණෙනවා. ඒ නිසා සමුදය සත්‍ය පිළිබඳව තියෙනා වූ සම්මා දිට්ඨියත් නිවනට පමුණුවන උපායක්. නිරෝධ සත්‍ය පිළිබඳව පවතින සම්මා දිට්ඨිය නිසා නිවනේ තියෙන වටිනාකම, නිවනේ තියෙන උසස් බව, නිවනේ තියෙන දුක් නැති ස්වභාවය දැනගන්නකොට ඒ නිවන ගැන ලොකු කැමැත්තක් ඇති වෙනවා. නිවන් ලැබිය යුතුයි, නිවන සඳහා උත්සාහවත් විය යුතුයි කියලා වීරිය වැඩි කරනවා. ඒ වගේම ඒ නිවන සඳහා වෙන පින්කම් වල නැවත නිරත වෙනවා. ඒ නිසා නිරෝධ සත්‍ය පිළිබඳව තියෙන සම්මා දිට්ඨියත් ඒ වගේම උපකාර වෙනවා නිවන කරා යාම සඳහා. ඒ නිසා යත් මාර්ගාංගයක්. ඒ වගේම දුක්ඛ නිරෝධ පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව තියෙන සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මාර්ගාංග 8 ගැන තියෙන අවබෝධය. ඉතින් මේ වගේ දේශනාවලදී දේශනා ශ්‍රවණය කිරීමෙන් මෙයිම ප්‍රමාණවත් නැහැ. තව පතපොත ආදී කියවිය යුතුයි, දතවුන්හා සාකච්ඡා කළ යුතුයි. එසේ සිද්ධ කිරීමෙන් ඇතිවෙන මේ නිවන් මාර්ගයේ හෙවත් මාර්ගාංග ගැන ඇතිවෙන නුවණ පහළ වෙනකොට මම සම්මා දිට්ඨිය ඇති කරගත යුත්තේ මේ විදිහට, සංකප්පය ඇති කරගත යුත්තේ මේ විදිහට, සම්මා වාචා කම්මන්ත ආජීව නම් වූ සීලය ඇති කරගත යුත්තේ මේ විදිහට, ඒ වගේම සම්මා සතිය, සම්මා වායාමය, සම්මා සමාධිය ඇති කරගත යුත්තේ මේ විදිහට කියලා ඔහුට හොඳ අවබෝධයක් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔහු මොකද කරන්නේ? නිවැරදි ආකාරයෙන් සම්මා දිට්ඨිය වඩනවා. නිවැරදි ආකාරයෙන් සම්මා සංකප්පය වඩනවා. සම්මා වාචාදී මාර්ගාංගේ වඩනවා. මෙහෙම සිද්ධ කරනකොට නිතින්ම ඔහු වේගයෙන් නිවන කරා යනවා. ඒ නිසා සම්මා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය පිළිබඳව තියෙනා වූ සම්මා දිට්ඨිය හේවත් නිවැරදි දැක්මත් නිවර කරා පමුණවන දෙයක්. ඒ නිසා පින්වතුනි මේ සම්මා දිට්ඨිය හැදෙනකොට ලෝක සත්‍ය ප්‍රකට වෙලා, ලෝකයේ දුක උපදවන தත්ත්වය ප්‍රකට වෙලා, කර්තෘ ප්‍රකට වෙලා, නිවන ගැන ප්‍රකට වෙලා, මාර්ගය ගැන ප්‍රකට වෙලා බොහොම ඉක්මනින් වේගයෙන් නිවන කරා ගමන් කරනවා. ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන එක මේ සෙසු මාර්ගාංග සියල්ලටම වඩා ප්‍රබල වෙච්ච මාර්ගාංගයයි. මේ සම්මා දිට්ඨියෙන් තමයි බොහෝ කෘත්‍යයක් සිද්ධ කරන්නේ. මාර්ගඥානය කියලා කියන්නේ මේ සම්මා දිට්ඨියටයි. ඉතින් මේ සම්මා දිට්ඨිය ආදී වූ මාර්ගාංග 8 දෙනාම පින්වත්නි ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වෙනවා. ලෞකික කියලා කියන්නේ මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත්වල පහළ වෙන සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥා චෛතසිකයයි. ලෝකෝත්තර සිත්වලදී නිවන් දකිමින් පහළ වෙන ප්‍රඥාව ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෞකික සම්මා දිට්ඨිය පින්වතුනි දැන් දුක්ඛාර සත්‍ය ගැන හිතනකොට දැන් අපි මේ වෙලාවේදී සමහර මේ දේශනාවලදී දුක ගැන විස්තර කරා. ඔය පින්වතුන් මේ වෙලාවේ දුක ගැන ශ්‍රවණය කළා. ඒ වෙලාවේදී දුක්ඛාර සත්‍ය පිළිබඳව යම් අවබෝධයක් එන්න ඇතිනේ. එන්නේ මේ අවස්ථාවේදී Tamanගේ සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය දුක්ඛාර සත්‍ය, දුක්ඛ සත්‍ය අරමුණු කරගෙන පැවතියේ. සමුදය සත්‍ය ගැන කියලා දෙනකොට, ඉගෙන ගන්නකොට, පොත කියවනකොට, හිතනකොට Tamanගේ නුවණ පින්වතුනි දුක්ඛ සමුදයාරි සත්‍ය පිළිබඳව පැවතුනේ. නිරෝධ මාර්ග සත්‍ය පිළිබඳවත් එහෙමයි. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී මේ සම්මා දිට්ඨිය කියන මාර්ගාංග 8 ආදී වූ මාර්ගාංග 8 ඒ වගේම සෙසු මාර්ග චම්ප්‍රයුක්ත චෛතසික චිත්ත සියල්ලක්ම ඒ වෙලාවේ මාර්ග සිතේ අරමුණ නිවන. නමුත් පින්වතුනි ඒ සම්මා දිට්ඨිය පහළ වෙලා නිරුද්ධ පහළ වුණාට පස්සේ දුක පිළිබඳ අවබෝධය සම්පූර්ණ වෙනවා. සමුදය පිළිබඳ අවබෝධය සම්පූර්ණ වෙනවා. නිරෝධය පිළිබඳ අවබෝධය සම්පූර්ණ වෙනවා. මාර්ගය පිළිබඳ අවබෝධය සම්පූර්ණ වෙනවා. නමුත් ඒ සිතේ අරමුණ නිවනයි. ඒ සිතෙන් දුකක් අරමුණු කරන්නේවත් සමුදය අරමුණු කරන්නේවත් නැහැ. නමුත් දුක පිළිබඳව අවබෝධයේ වේලාවේ සම්පූර්ණ වෙනවා. ඒ සඳහා තිබෙන කඩතුරාවන්, කරදර බාධක දුර වෙලා යනවා. ඒ කියන්නේ පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය මනාකොට දකින්නට තියෙන ලොකුම බාධකේ තමයි මේ කෙලෙස් ධර්ම. ඉතින් මේ කෙලෙස් ටික ඉවත් වෙනකොට ඒ සම්මා දිට්ඨිය දුක්ඛාර්ය සත්‍ය වගේ සත්‍යයන් සත්‍යයට ප්‍රකට වෙනවා. උදාහරණයක් කියනවා නම් යම් කෙනෙක්ගේ ඇහි පටලයක් තියෙනකොට ඒ පටල ඉවත් වුණාට පස්සේ පින්වතුනි ඒ පුද්ගලයාට කැමැති වෙලාවකදී මේ ලෝකයේ දිහා බලන්නට පුළුවන්නේ. ඒ වගේ තමයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වෙනකොට අපේ సంతానගතව පවතින කෙලෙස් ධර්මය ඉවත් වෙනවා. කෙලෙස් ධර්මයන් නිසා තමයි මේ නිවන වැහිලා තියෙන්නේ. සතරක් වූ ආර්ය සත්‍ය ප්‍රකට නොවී තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් ධර්ම ඉවත් වෙනකොට අර සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව තියෙනා වූ දැනුම දැක්ම සම්පූර්ණ වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ලෝකෝත්තර මාර්ග හිතේ අරමුණ නිවන උනාට ඒ තියෙන සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා
සඳහන් කළේ ওই විදිහටයි. ඒ කියන්නේ සම්මාදිට්ඨිය පහළ වෙනකොට එහි අරමුණ නිවනයි. නමුත් කෙලෙස් කැපීමක් සිද්ධ වෙනවා. ඒ කෙලෙස් කැපුණාට පස්සේ සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ කිරීමට තිබුණු බාධක සියල්ල දුරු වෙනවා. ඒ නිසා ඔහුගේ සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව දැනුම සම්පූර්ණ වෙනවා. ඉතින් මේ විදිහට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක අර කියපු සියලුම කෘත්‍යයන් සම්පාදනය කරනවා කියලා අපි කියනවා. නමුත් ලෞකික අවස්ථාවේදී සම්මා දිට්ඨිය දුක අරමුණු කරනකොට ඒ පිළිබඳව විතරයි. සමුදය අරමුණු කරනකොට ඒ පිළිබඳව විතරයි. නිරෝධ මාර්ගය ගැනත් එහෙමයි. මේ විදිහට සම්මා දිට්ඨිය පිළිබඳව දැනගෙන ඉතින් මේ සම්මා දිට්ඨිය දිනු කරන්නට නම් විශේෂයෙන්ම මෙතනදී දුක්ඛාර සත්‍ය ගැන ඉගෙන ගන්නට ඕනේ, සමුදය ආර්ය සත්‍ය ගැන ඉගෙන ගන්නට ඕනේ, සෙසු ආර්ය සත්‍ය ගැන ඉගෙන ගන්නට ඕනේ. ඊ ඉගෙන ගත්ත දේ එකපාරක් ඉගෙනගෙන මදි. නැවත නැවත ප්‍රශ්න කරන්නට ඕනේ. හිතට වැටහෙනකන් දතවුන්ගෙන් ප්‍රශ්න කරන්නට ඕනේ. මේක පින්වතුනි එකවරක් දෙකවරක් කරන දෙයක් කරලා අවසන් කරන දෙයක් නෙවෙයි. Tamanට ප්‍රකට වෙනකන් වැටහෙනකන් හරියට පිරිසිදුව විසඳව තේරෙනකන් අහන්නට ඕනේ. ඉතින් ඒ වගේ සිද්ධ කරන අය සුලභ නෑ. ඒ නිසා තමයි පින්වතුනි අද කාලේ නිවන් දකින්න අය සුලභ වෙලා නැත්තේ. වෙන කරුණු නිසා නෙවෙයි. අද සම්‍යක් ප්‍රධාන වීරිය වඩන අය අඩුයි. ඒ වගේම ගැඹුරින් ධර්මය ඉගෙන ගන්න අය අඩුයි. ඒ වගේම සිහිය වඩන අය අඩුයි. සමාධිය වඩන අය අඩුයි. ඒ නිසා තමයි නිවන් දකින්නට බැරි. ඒ බොහෝ දෙනා ලෞකික දේවල් පස්සේ යමින් ඒ වගේම ඒවාට නැඹුරු වෙමින් කටයුතු කරනවා මිසක් මේ ගැඹුරු අංශයන්ට යොමු වෙනවා අඩුයි. පින්වතුනි නිවන කියන එක මේ ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අතිශයින්ම දුෂ්කර වෙච්ච, ලැබීමට දුෂ්කර වෙච්ච, දුක්දසකෝ දැකීමට දුෂ්කර වෙච්ච, සියුම් වෙච්ච ධර්මයක්. ඉතින් මේ දැකීමට නම්, මේ ලැබීමට නම් ගැඹුරු වෙච්ච නුවණක් ඕනේ. ගැඹුරු වීරියක් ඕනේ. ගැඹුරු සමාධියක් ඕනේ. ඒ සියලුම ඒට උපකාර වෙන සියලුම ධර්මියෝ ගැඹුරින් ගැඹුරට වඩන්නට ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ බුදුනාට පස්සේ පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නට මැලි වෙන්නේ නැහෙනි. උන්වහන්සේ දැක්කා මේ ධර්මයේ හරියට නිකන් වැලි කැටයක් කන්දකින් වැහුවම ඒ එක වැලි කැටයක් ඒ අදාළ වැලි කැටේ හොයන්නට අමාරු වගේ ඒ වගේ දෙයක් තමයි මේ නිවන සොයා ගන්නවා කියන එක. ඒ තරම්ම දුෂ්කර දෙයක්. එකවදාවකදී බුදුරජාණන් වහන්සේ කියනවානේ ආනන්දය අස්ලොමක් 7කට පළලා ඒ වගේම තවත් අස්ලොමක් ඒ විදිහටම 7කට පළලා ඒ 7න් එකක කොටසකින් අර 7න් එකක කොටසකට විදිනවා කියන එකට වඩා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක අමාරුයි. ඒ කියන්නේ ඒ තරම් කෙලෙස් ප්‍රවාහයක්, කෙලෙස් 1000ක් අර කලින් දේශනාවේ සඳහන් කළ පරිදි තියෙන අකුසල ධර්ම ටිකක් අපි වාවරණය කරමින් අපිව සසරට බඳ තබනවා. ඉතින් ඒවා සියල්ලම දුරු කරමින් යටපත් කරමින් තමයි මේ නිවන් මාර්ගයේ යා යුත්තේ. ඒ සඳහා ගැඹුරු නුවණක් තියෙන්නට ඕනේ. ඒ නිසා අපි ආරාධනා කරනවා පින්වතුනි මේ වගේ ගැඹුරු ධර්ම කරුණු, ඒ වගේම සතරක් වූ ආර්ය සත්‍ය ආදිය, පටිච්ච සමුප්පාද ආදිය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදිය පිළිබඳව නැවත නැවත තොරතුරු සොයන්නට, තොරතුරු ගවේෂණය කරන්නට. එහෙම නැත්නම් මේ එක දේශනාවකින් සියල්ල සම්පූර්ණ වෙනවා නෙවෙයි. මේ දේශනාවක් අහලා නැගිටිනකොට බොහෝ දෙනා ඒ කියවෙන කරුණු අමතක කරනවා. නමුත් ඔවුන් කියනවා දේශනාව බොහොම හොඳයි, බොහොම සාරවත්, බොහොම හොඳින් කියුණා කියලා. නමුත් නැවත ප්‍රශ්නයක් ඇහුවොත් ඒ දේශනාවෙන් බොහෝ දිනාට ඒවා මතක නැහැ. ඒ නිසා පින්වතුනි දේශනාව හොඳ වූ ඵලයෙන් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. ඒ ශ්‍රවණය කරන අය විසින් ඒ හොඳින් ග්‍රහණය කරන්නට ඕනේ. සද්ධාතිස්ස රජතුමා හිටගෙන තුන් ඥාතියක් මුළුල්ලේ බණ ඇහුවා. බණ අහලා කාල බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේට කියනවා ස්වාමීනි මම හිටගෙන බණ අහපු එක නෙවෙයි අරුමේ. ඒ හිටගෙන බණ අහන වෙලාවේදී ඔබ වහන්සේ තුන්යම් රාත්‍රියේ මුළුල්ලේ යම් ධර්මයක් දේශනා කරා නම් ඒකතු ධර්ම පදයක් මට අමතක වුණේ නෑ. ඒකතු ධර්ම පදයක්වත් මම සම්මස්තනේ නොකර හැරියේ නෑ. පදයක් ගානේ සිහිනුවණින් විමසුවා. පින්වතුනි මෙහෙම බණ අහන අයට තමයි ධර්මාබෝධය වෙන්නේ. ධර්මයෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ හරියට බණ අහන්නට ඕනි පින්වතුනි උඩුකොර කර කලයකට වතුර වක් කරනවා වගේ. යටිකුරු කළ කලයකට වතුර වක් කරනකොට ඒ කලය දිගේ වැසිලා යනවා, කිසිම බිඳුවක්වත් කලයේ ඉතුරු වෙන්නේ නැහැ. මේ වගේ තමයි මෙනෙහි නොකර බණ අහන කෙනා. ඒ වගේම තව කෙනෙක් බණ අහනව ඔඩොක්කුවේ තියෙන ප්‍රඥාවක් තියෙනවා වගේ. ඒ කියන්නේ ඔඩොක්කුවේ තියෙන ප්‍රඥාව නැගිටිනකොට ඔඩොක්කුවේ තියෙන වස්තුව නැගිටිනකොට මෙතන බිම වැටෙනවානේ. ඒ වගේ තමයි සමහර කෙනෙක් බණ අහනකොට හොඳින් අහනවා, ඒ ආසනේ නැගිට්ටට පස්සේ බණ මෙනෙහි කරන්නේ නැහැ. ඒ පුද්ගලයාට ධර්මාභි සමයක් වෙන්නේ නැහැ. බණ අහන්නට ඕනේ උඩුකුර කළ කලයක් වගේ නුවණ ඇති කෙනෙක්. ඒ උඩුකුර කළ කලයට දාන වතුර එහි රැඳෙනවා, ඊට පස්සෙත් ඒ රැඳිලා තියෙනවා. ඒ වගේ බණ අහනකොට ධර්මයේ හොඳින් ශ්‍රවණය කරමින් අන්නේ විහිිත වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, වටපිට බලන්නේ නැතුව පදයක් ගානේ බණ අසමින් ඒ වගේ මේ නැගිට්ටට පස්සෙත් ඒවා නැවත මෙනෙහි කරමින් සාකච්ඡා කරන්නට ඕනේ. එතකොට තමයි ධර්මාභි සමය වෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රම අනුගමනය
අනුගමනය කරන එකත් සම්මා දිට්ඨිය වැඩෙන්නට හේතුවක්. බණවලදී කියවෙන්නේ පින්වතුනි තථාගත ධර්මයේනේ. ඉතින් තථාගත ධර්මයේ හැම විටම මේ චතුරාර්ය සත්‍ය ගැනමයි බොහෝ විට කියවෙන්නේ. ඉතින් එතකොට මේ බණ අහමින් හිතේ දරා ගන්නවා කියන්නේ ඔබලාගේ සතරක් වූ ආර්ය සත්‍ය ගැන, පටිච්චසමුප්පාදය ආදී ගැන දැනුම් සම්භාරය වැඩෙනවා කියන එක. ඒ කියන්නේ නිතරම සම්මා දිට්ඨිය වැඩෙන එක. ඒ නිසා පින්වතුනි සම්මා දිට්ඨිය වඩනවා කියලා අය 아무තු දේවල් කරන්නට නෑ. අපිට කරන්නට තියෙන්නේ අපේ මේ සුළු සුළු අඩුපාඩු හදාගන්න එක. බණ පොතක් කියවුවොත් ඒ තියෙන කරුණු හිතේ දරා ගන්නට, දරාගනිමින් ඒ කියවන්නට. මේවා තමයි සම්මා දිට්ඨිය වැඩි කරගන්නට තියෙන ක්‍රම. ඒ වගේම ධර්ම දන විනයදර ස්වාමින් වහන්සේලා හම්බ වෙනකොට උන්වහන්සේලා සමග මේ ධර්ම කරුණුම සාකච්ඡා කරන්න. ඒ වගේම විවේක ලැබෙනකොට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක පවා සුදුසු නම් මේවා කතා කරන්න. මේ වගේ දේවල් වලින් තමයි සම්මා දිට්ඨිය දියුණු වෙන්නේ. මේවා කරේ නැත්නම් හැමදාම අපි සසර නොකර නිසායි තාමත් සසර රැඳුනේ. එහෙනම් සසරෙන් ගැලවෙන්නට නම් මේ වගේ දේවල් ඇති කරගන්න. ඊළඟට තියෙන්නේ පින්විතුනි සම්මා සංකප්පය කියන එක. සම්මා සංකල්පනාව කියලා කියන්නේ සංකප්ප කියන්නේ කල්පනාවට, විතර්කයට. ඉතින් පින්වතුනි මේ සංකල්පනා වර්ග දෙකක් තියෙනවා. වැරදි සංකල්පනා, නිවැරදි සංකල්පනා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වැරදි සංකල්පනා වෙන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. පින්වතුනි මේ සසර සැරිසරන සත්වයා අතීතයේදී මහා අකුසල ස්කන්ධයක් සහිතව තමයි මෙහි සැරිසරන්නේ. ඒ නිසා මේ ජීවිතයේදී කිසිදු අකුසලයක් නොකරත්, ඉදිරියට කිසිදු අකුසලයක් නොකරත් අතීතයේ තියෙන අකුසල ශක්තියම සමර්ථයි සත්වයාව අනන්ත වාරයක් අපායට යවන්න. ඒ වගේම මේ සත්වයා මෙසේ අපායට යන්න තිබුණත් තවමත් මේ සසර බැඳිලා, සසර ගැලිලා ඉන්නේ. අමුදරුවන් කෙරෙහි බැඳිලා, ගෙවල් දොරවල් කෙරෙහි බැඳිලා, දෙමාපියන් කෙරෙහි බැඳිලා, ධන ධාන්‍ය කෙරෙහි බැඳිලා, සමහර කෙනෙක් දිව්‍ය ලෝකවලට බැඳිලා, සමහර කෙනෙක් බ්‍රහ්ම ලෝකයට බැඳිලා මේ වගේ සසර බැඳිලාමයි ඉන්නේ. නමුත් මේ සසර කියන්නේ අතිශයින්ම භයංකාර තැනක්. ඉතින් පින්වතුනි මේ භයංකාර වෙච්ච සසර කවුරු හරි සසරට බැඳෙනවා නම් මේක සුදුසු දෙයක් නෙවෙයි, ඥානවන්ත දෙයක් නෙවෙයි. ඒ නිසා වැරදි කල්පනාවක් තමයි මේ සසරට කැමති වෙන කල්පනාව. කාම සංකල්පනා කියන්නේ පින්වතුනි ධනෙ හොයන්නට, ඒවා ගැන කැමති වෙන්නට, අමුදරුවන් සමග විනෝද වෙන්නට, ඒකම ඒ වගේම ආරම්මන ඉඳුරන් පිනවන්නට, නැටුම් ගැයුම් ගයන්නට මේවා සඳහා හිතනවා නම් මේක කාම සංකල්පනාවක්. මේ වෙලාවේදී වැඩෙන්නේ ලෝභය. ඉතින් ඒ වැඩෙන ලෝභය අපව සසරට බැඳ තබනවා. මෙතනදී සංකල්පනා කියනකොට, කාම සංකල්පනා කියනකොට මෙතන හඳුන්වන්නේ පින්වතුනි ලෝභය ගැන නෙවෙයි. ලෝභය නෙවෙයි මෙතන කාම සංකල්පනා වෙන්නේ. ඒ ලෝභ මූල සිතත් එක්ක පහළ වෙන විතර්කය. විතර්කයෙන් කරන්නේ අරමුණට සිත නංවන එක. ඒ නිසා මේ විතර්කය කියන එක ඒ කාම වස්තු ගැන, කාම වස්තු වලට නැවත සිත නංවනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපේ ලෝභ ආදී ධර්ම දිනෙන් දින දියුණු වෙනවා. විහිංසා සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව කියන්නේ අන් අය පෙලන්නට, අන් අයට කරදර කරන්නට, විශේෂයෙන්ම අන් අය නසන්නට තියෙනා වූ කැමැත්ත, ද්වේෂය. මෙන්න මේ තියෙනා වූ කැමැත්ත, මේක විශේෂයෙන්ම ද්වේෂය. නමුත් මෙතන ව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ ඒ ද්වේෂයේ සමග හට ගන්නා වූ විතර්කය. ඒ ද්වේෂය කරන්නේ සත්වයාට, පුද්ගලයෙක්ට අකමැති බවනේ. ඔහුට හිරිහැර කරන්නට, විශේෂයෙන්ම නසන්නට තියෙන ගතියනේ ද්වේෂය කියන්නේ. එතනදී පින්වත්නි ඒ ද්වේෂයේ සංප්‍රයුක්ත චිත්ත චෛතසිකයෝ ඒ අරමුණට නංවන්නේ මේ ව්‍යාපාද විතර්කයෙන්. ඒ නිසා මේ විතර්කයත් සසර දිග්ගස්සන එකක්. මොකද හේතුව මේ නාම රූප සම්මෝහයක් වෙච්ච මේ සංසාර ගමනේ කවර කෙනෙක්ට නම් කිපෙන්නද? මේ කිපෙන්නට කෙනෙක් නැහැ. නාම රූප දෙකක් විතරයි තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් කවරෙකුට හරි කිපෙනවා නම්, කවර දෙයකට හරි කිපෙනවා නම් මේක අඥාන ක්‍රියාවක්, මේක නුසුදුසු ක්‍රියාවක්. ඊළඟට තියෙන්නේ විහිංසා සංකල්පනාව. විහිංසා සංකල්පනාව කියන්නේ පින්වතුනි අන්‍ය සත්වයන්ට හිංසා කරන්න, අන්‍ය සත්වයන්ට පීඩා කරන්න, කරදර කරන්න තියෙනා වූ කැමැත්ත. මේකත් ද්වේෂය. ඉතින් මේ ද්වේෂයේ සමග එන්නා වූ විතර්කයේ තමයි විහිංසා සංකල්පනාව කියලා කියන්නේ. මේ විතර්කයේ කියන සංකල්පනාව ඒ කරදර කළ යුතු, පීඩා කිරීමට හිතෙන සත්වයන් කෙරෙහි නැවත නැවත පමුණුවනවා. ඒ ද්වේෂයේ සමගම. ඒ නිසා මේ විහිංසා සංකල්පනාව පින්වතුනි මේ ද්වේෂයේ සමග හටගන්න සංකල්පනාවත් සසර දිග්ගස්සන දෙයක්. මේ සත්වයන්ට හිරිහැර කරනවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි. ඇත්තටම හිරිහැරට කරන්නට සත්‍ය වශයෙන්ම මෙතන සත්වයක් ඇත්තේ නැහැ.
ඒ නිසා ඒ වගේම පින්වතුනි මේ සත්ව කියලා හැඳින්වෙන්නේ මේ නාම රූප ධර්මයන්ට පැනවීමක්නේ. ඉතින් ඒ සුවපත් කරන එකම තමයි සුදුසු. සැබවින්ම Taman කැමති වෙන්නේ නැහැ Tamanට හිරිහැර ලැබෙනවට, Tamanට කරදර කෙරෙනවට. ඒ වගේ තමයි අන්‍ය සෑම සත්වයක්ම කැමති නැහැ Taman හිරිහැර ලබනවට, කරදර වෙනවට, Taman මිය යනවට. ඒ නිසා මේ සංකල්පනාවන් සුදුසු දේවල් නෙවෙයි. ඉතින් මේකට ප්‍රතිවිරුද්ධ වෙච්ච මේ කාම සංකල්පනාව යටපත් කරන ව්‍යාපාද සංකල්පනා ආදී යටපත් කරන්නා වූ ධර්මයක් තමයි සම්මා සංකල්පනාව කියලා කියන්නේ. සම්මා සංකප්පය කියනකොට නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ කියලා තුනයි. නෙක්ඛම්ම සංකල්පය කියන්නේ මේ කාම ලෝක ආදී වූ ලෝකයන්ගෙන් බැහැර වීමට තියෙනා වූ කල්පනාවයි. ඉතින් ලෝකයේ තතු විමසනකොට ඥානවන්තයට සිතෙනවා මේ සසර රැඳී සිටීම නම් අතිශය භයංකාර දෙයක්. මේ සතර අපායට යන්න වෙනවා. ඒ වගේම නැවත නැවත ඉපදෙන්නට වෙනවා. නැවත නැවත මිය යන්නට වෙනවා. ඒ නිසා මේ සසර රැඳෙනවා කියන එක හරිම අඥාන දෙයක්, නුසුදුසු දෙයක්. ඒ නිසා මේ සසරෙන් ගැලවෙන එක තමයි ඥානවන්ත දේ කියලා. ඒ ඥානවන්ත පුරුෂයා හිතනවා කොහොමද මම සසරෙන් ගැලවෙන්නේ? කොහොමද මේ සසර බන්ධනයෙන් මිදෙන්නේ කියලා. එහෙදී ඔහුට දැනෙනවා මේ සසරට රැඳෙන්නේ ලෝභය නිසා. සසරට රැඳෙන්නේ සෙසු අකුසලයන් නිසා. ඒ නිසා මම දන් දෙන්නට ඕනේ. මේ සසරෙන් ගැලවෙන මාර්ගය කියවෙන ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඕනේ. ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. පුත්‍ර භාර්යාවන් කෙරෙන්, ගේ දොරවල් කෙරෙන් ටික ටික ඈත් වෙන්නට ඕනේ. පොහේට හරි අටසිල් ආදී අරගෙන කාමෙන් බැහැර වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සාමණේර සීල උපසම්පදා සීල ආදී ලැබීමින් පැවිදි වෙන්නට ඕනේ. පැවිදි වෙලත් පන්සල් එහෙම හද ඉන්නේ නැතුව ඒවා හදන එක විදිහකට හොඳයි. නමුත් ඒවාටම ගිජු වෙලා ඒවාට ඇලුම් කරමින් ඉන්නේ නැතුව දූතාංග ආරක්ෂා කිරීම, ආර්ය වංශ ප්‍රතිපදාව පිරීම, බණ භාවනා කිරීම ආදී කරන්න ඕනේ කියලා ඒ සඳහා හටගන්නා වූ කල්පනාව තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. මේ සම්මා සංකල්පයෙන් මිත්‍යා සංකල්පය යටපත් කරනවා. සැබවින්ම පින්වතුනි මිත්‍යා සංකල්පය යටපත් කරනවා කියලා කියන්නේ, සංකප්පය කියලා කියන්නේ සැබවින්ම පින්වතුනි ප්‍රකීර්ණක චෛතසිකයක්. මේක විතර්ක චෛතසිකය. මේ සම්මා සංකල්පනාවෙන් යටපත් කරලා තියෙන්නේ විතර්කය කියන එක ඒ වගේ අනුශේ ධර්මයක් නෙවෙයි. අනුශේ ලෙස නැගී සිටින දෙයක් නෙවෙයි. මේ කෙලෙසයක් නෙවෙයි. මේ විතර්කයෙන් යටපත් කරන්නේ මේ කාම සංකල්පනාව හට ගන්නට යම් කෙලෙස් උපකාර වෙනවා නම්. ඒ කියන්නේ පින්වතුනි ලෝභය, ඒ වගේම වෙන විදිහකට කියනවා නම් කාම ඡන්දය, ඒවා කෙරෙහි තියෙන ඇලීම, විශේෂයෙන්ම මේ ලෝභය නැමැති ධර්මය යටපත් කිරීම තමයි මේ සම්මා සංකල්පනාවෙන් කරන්නේ. ඒ යටපත් වෙනකොට යත් එක්ක හටගන්න මිත්‍යා සංකල්පනාවත් යටපත් වෙලා යනවා. ඉතින් මේ සම්මා සංකල්පනාවෙන් මිත්‍යා සංකප්පය යටපත් කරලා මේ දියුණු භාවයටපත් වෙලා අවසානයේදී සංසාර සාගරයේම ඈතර කරවන්නට තරම් ප්‍රබලයක් ලෙසපත් වෙනවා. ඊළඟට තියෙන්නේ අව්‍යාපාද සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ පින්වතුනි මෛත්‍රී සිතත් සමග විශේෂයෙන් පහළ වෙන සංකල්පනාව. ව්‍යාපාදය කියලා කිව්වේ අනුන්ට කරදර කරන්නට, අනුන් නසන්නට හිතන ගතියනේ. එයත් එක්ක පහළ වෙන විතක්ක චෛතසිකයනේ ව්‍යාපාද සංකල්පනාව කිව්වේ. ඉතින් මේ ව්‍යාපාද සංකල්පනාව යටපත් කරමින් පහළ වෙන සංකල්පනා විතර්කයේ තමයි අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ. ඒනොත් පින්වතුනි යටපත් කරන්නේ ද්වේෂය. ඒ ද්වේෂය යටපත් කිරීම නිසා ඒ ද්වේෂයත් සමග හටගන්න විතර්කය හෙවත් ව්‍යාපාද සංකල්පේ යටපත් වෙලා යනවා. ඉතින් මේ සඳහා සුදුසුම දෙයක් ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව වැඩි වීම. අවිහිංසා සංකල්පනාව ඇති කරනකොට විහිංසා සංකල්පනාව යටපත් වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් එතනදී යටපත් වෙන්නේ අනුන්ට හිංසා කරන්නට, අනුන්ට කරදර කරන්නට, අනුන්ට පීඩා කරන්නට හටගන්නා වූ ද්වේෂය යටපත් වෙන්නේ. ඒ ද්වේෂය යටපත් වෙනකොට ඒ ද්වේෂයත් සමග හටගන්න විතර්කයක් යටපත් වෙලා යනවා. ඉතින් මෙසේ මේ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා දෙක වැඩිලා සත්වයාගේ සිතේ වැඩෙනකොට මෛත්‍රිය, කරුණාව කියන ගුණාංග දෙක දියුණු වෙනවා. අව්‍යාපාද සංකල්පනාව වැඩි වීමට හොඳම ක්‍රමයක් තමයි මෛත්‍රිය වැඩි වීම. අවිහිංසා සංකල්පනාව දියුණු කිරීමට ක්‍රමයක් තමයි කරුණා භාවනාව වැඩි වීම. සැබවින්ම කියනවා නම් මේ සංකල්පනා තුනම දියුණු කරන්නට නම් විතර්කයේ සංකල්පනාව, ඒ කියන්නේ නැවත අර කියපු ලෙස කාමයෙන් බැහැර වීම සඳහා, අනුන්ව සැපවත් කිරීම සඳහා, අනුන්ව දුකින් මිදවීම සඳහා
නැවත නැවත සිත පමුණුවන්නට ඕනේ අරමුණු කරා. එතකොට මේක විතර්කයෙන් සිද්ධ කරන දෙයක්. ඒ නිසා නැවත නැවත භාවනා කරනවා කියන්නේ එකතකින් ඒ යහපත් අරමුණකට සිත පමුණුවන එකනේ. ඒ නිසා පින්වතුනි මේ සංකල්පනා තුන දියුණු කරන්නට කල යුතු දේ තමයි භාවනා කරන එක. නෙක්ඛම්ම සංකල්පය වැඩි කරන්නට අසුභ භාවනා ආදී කරන්නට සුදුසුයි. ඒ වගේම කාම සංකල්පනා ආදීනවේ සිහි කරනකොටත් කාම සංකල්පනා යටපත් කරමින් නෙක්ඛම්ම සංකල්පනා දියුණු වෙනවා. සසර තියෙන භයංකාර භාවය සිහි කරනකොටත් එහෙමයි. ඉතින් අසුභ භාවනා ආදී ගැන කලින් දේශනාවලදී විස්තර වුණානේ. ඉතින් ඒ අනුසාරයෙන් කෙස්ලොම් නියදත් ආදී ගැන වඩනවා නම් මුත ශරීර පිළිබඳව වඩනවා නම් නව සීවතික භාවනාව දියුණු කරනවා නම් අන්න ඒ කෙනාගේ නෙක්ඛම්ම සංකල්පනා දියුණු වෙනවා. සසරින් එතර වීමට නැවත නැවත සිත් පහළ වෙනවා, කල්පනා පහළ වෙනවා. ඉතින් අව්‍යාපාද සංකල්පනාව දියුණු කරනවා කියන්නේ මෛත්‍රී වඩන එක බොහොම හොඳ දෙයක්. ඒ වගේම ව්‍යාපාදයේ තියෙන ආදීනව සිහි කරනවා නම් මේ සසර තරහ ගන්න එකේ තියෙන නිර්ර්ථකර භාවයේ සිහි කරනවා නම් තරහ නිසා අපව පමුණුවේ හැකි සතර අපා දුක සිහි කරනවා නම් අන්න පින්වතුනි ව්‍යාපාද සංකල්පනාව යටපත් වෙලා අවිහිංසා අව්‍යාපාද සංකල්පනාව ප්‍රබල වෙන්න පටන් ගන්නවා. කොහොමද මෛත්‍රිය කියන එක වඩන්නේ? ඒකත් සැනකෙමින් දැනගන්නවා නම් ප්‍රයෝජනවත්. මෛත්‍රිය කියලා කියන්නේ පින්වතුනි මිත්‍රත්වයටයි. මේ මිත්‍රත්වය කියන එක මෙහෙම තේරුම් ගන්න. ලාභ ප්‍රයෝජන සඳහා ඇති කරගන්න මිත්‍රත්වය නෙමෙයි මේ කියන්නේ. කල්යාණ මිත්‍රත්වයයි. දැන් පින්වතුනි තමන්ගේ සැබෑම කල්යාණ මිත්‍රයෙකු ගැන සිතන්නකෝ. ඒ මිත්‍රයා ගැන ඔබගේ සිතේ හටගන්න කෙබඳු ස්වභාවයක්ද? ඒ මිත්‍රයා ගැන Taman ඔහුගේ දියුණුවට හිත සිතින්ම කැමති, අවංකවම කැමති, ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවකින් තොරව ඒ Tamanගේ කල්යාණ මිත්‍රයා දියුණු වෙනවට අහෝ හොඳයි කියලා හිත සිතින්ම සතුටු වෙනවා. ඔහුගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා නේද? ඒ වගේ පින්වතුනි කල්යාණ මිත්‍රයෙකු කෙරෙහි අපේ සිතේ හටගන්න ඔහුගේ දියුණුව කැමති බව, ඔහුගේ දියුණුවට එකඟ වෙන බව, මේ වගේ දියුණුව ප්‍රාර්ථනා කරන බව, මෙන්න මේ ගතිය කල්යාණ මිත්‍රයා කෙරෙහි අපිට පවතිනවා. මේක තමයි මිත්‍රත්වයේ සැබෑම. මෙන්න මේ මිත්‍රත්වය සකල සත්වයා කෙරෙහිම පැවැත්වීම තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. එහෙම ඒ නිසා කලියුත්තේ කුමක්ද? Taman යම්සේ කල්යාණ මිත්‍රයෙකුගේ සැප කැමති වේද, දියුණුව කැමති වේද, ඒ ලෙසටම අන් සෑම සත්වයෙකු කෙරෙහිම සිත පැවැත්වීමයි. ඉතින් මේ සඳහා අපි සාමාන්‍යයෙන් වාක්‍ය භාවිතා කරනවා. එතකොට ඒ අරමුණ හිතට ගන්නට පහසුයි. කොහොමද සකිවින් කියනවා නම් පින්වතුනි වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වේවා අපි කියලා අපි මේ මෛත්‍රී භාවනාව වඩනවා. මේක කරන්නට මේ වාක්‍ය කිය හිටියට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වාක්‍ය වලින් කියවෙන අර්ථය ගැඹුරින් සිතන්නට ඕනි. පින්වතුනි වෛරය කියලා කියන්නේ බොහෝ කල් පවත්වන්නා වූ තරහක්. මේ වෛරයෙන් ඉන්න කෙනා සතුටින් ඉන්නව නෙවෙයි. ඉතින් ඒ නිසා හිතේ වෛරයක් තියෙන එක සැපදායක දෙයක්වත් හොඳ දෙයක්වත් නෙවෙයි. හිතෙන් වෛරය ඉවත් වුණොත් අන්න ඒ පුද්ගලයාට සැපයක් සිද්ධ වෙනවා. ඒ නිසා සිතෙන් වෛරය ඉවත් වීම යහපත්. ඒ වගේම සිතේ තරහ තියෙනවා කියන එක කරදරයක්. ඒ නිසානේ අපි කියන්නේ මාව තරහ ගස්සන්නට එපා කියලා. ඉතින් පින්වත්නි මේ තරහව හිතෙන් ඉවත් වෙනවා නම් යම් කෙනෙක් නොකිපී තරහ නොවි ඉන්නවා නම් ඒ පුද්ගලයාට යහපතක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම දුක් වෙනවා කියන්නේ ශෝක කරනවා කියන එක සත්වයාට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඉතින් යම් කිසි කෙනෙක් හිතේ තියෙන ශෝක ඉවත් කරලා කිසිම කරුණක් නිසා ශෝක ගන්නේ නැත්නම් ඒ පුද්ගලයාට සැපයක් වෙලා තියෙන්නේ. ඒ වගේම සුවපත් වෙනවා කියන්නේ කායිකව මානසිකව යහපත් පැවතුම් වල ඉන්නවා කියන එක. සැහැල්ලු මනසකින් අර කියපු වෛර, තරහ, ශෝක ආදී ඉවත් කරලා ඒ ඉවත් කිරීම තුළ සැපවත් මනසක යහපත් මනසක ඉන්න කෙනා තමයි සුවපත් වූ කෙනා කියලා කියන්නේ. ඉතින් පින්වත්නි මේ සුවපත් භාවය කියන එක සත්වයාට සැපයක්. ඉතින් මේ විදිහට තමන් කෙරෙහි මේ ඉස්ලාම ඇති කර ගන්නවා. කොහොමද? තමන් කෙරෙහි යම් වෛරයක් තියෙනවා නම්, වෛර භාවයක් ඇති වෙනවා නම් ඒ තිබෙන එක කරදරයක්නේ. ඉස්ලාම තමන් අදිස්ථාන වශයෙන් ඇති කර ගන්නවා මම මාගේ හිතේ තිබෙන වෛරය ඉවත් කර ගන්නවායි කියලා. අදිස්ථාන පූර්වකව මේ සිද්ධ කරත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හිතේ තිබෙන වෛරය ඉවත් කර ගන්නවා. ඒ වගේම මතු මත්තේ කවරදාකවත් හිතේ වෛරයක් ඇති කර ගන්නේ නැහැ කියලා සිතා ගන්නවා. මෙසේ සිතනකොට හිතන්නට ඕනේ තමන්ගේ හිතේ වෛර ආදී ඉවත් වෙලා යන විදිහට. මේක අවංකව කළ යුතු දෙයක්. ඒ වගේම තමන්ගේ හිතෙන් තරහ ඉවත් කර ගනිමින් කිසිම කරුණක් නිසා තරහක් ඇති කර ගන්නේ නැහැ මම කියන අදිෂ්ඨානයෙන් යුක්තව සිහි කරනවා. මේ මෙතෙන් පටන් මම තරහ වෙන්නේ නැහැ, මම තරහ නොවිමි කියලා සිහි කරනවා. ඒ විදිහටම වෛර නොවිමි කියලා සිහි කරනවා. ඒ වගේම සමන් හිතේ ශෝකයක් තියෙනවා නම් ඒ ඉවත් වෙන ආකාරයට ශෝකයේ තියෙන ආදීනවාදී සිහි කරලා මේ ශෝකය මම ඇති කරගන්නේ නැහැ. ඒ වගේම කිසිම කරුණක් නිසා, කිසිම සිද්ධියක් නිසා හිතේ ශෝකයක් ඇති කරගන්නේ නැහැ කියලා මම ශෝක නොවමි කියලා සිහි කරනවා.
ඒ වගේම මේ වෛර තරහා ශෝක ආදී ඉවත් වීම තුල මම ඒකාන්තයෙන් සපවත්ව සුවපත්ව වාසය කරනවා කියලා මම සුවපත් වෙමි කියලා සිහි කරනවා. මෙසේ සිහි කරගෙන යනකොට ඒ Tamanට පින්වතුනි ඒකාන්තයෙන් ටික වේලාවකට හරි වෛරය ඉවත් වීම නිසා, තරහව ඉවත් වීම නිසා, ශෝක ඉවත් වීම නිසා සුවපත් භාවයක් ඒකාන්තයෙන් ලැබෙනවා. මෙන්න මේ සුවපත් භාවයේ යහපත් එකක්, සැනසිලිදායක එකක්. ඊළඟට සිහි කරනවා මම මේ ලබන සුවපත් භාවය අන්‍ය සත්වයන්ටත් ලැබෙනවාට සුදුසුයි. ඒ නිසා එසේ සිතලා අන්‍ය සත්වයන් අරමුණු කරගෙන මා මෙන්ම මා යම්සේ මේ වෛරයෙන් අත මිදුනාද ඒ ලෙසටම අන්‍ය සත්වයෝත් වෛරයෙන් අත මිදෙත්වා. ඒ වගේම යම්සේ මා තරහෙන් තොරව සිටලා යම් සැපයක් ලබයිද ඒ ලෙසට මේ සත්වයෝත් ඒ තරහෙන් තොර වෙත්වා. යම්සේ මම ශෝක නොකරමින් යම් සැනසීල ජීවිතයක් ගත කරයිද ඒ ලෙසට මේ සත්වයෝත් ශෝකයෙන් තොර වෙත්වා. යම්සේ මම සුවපත්ව වාසය කරම්ද ඒ ලෙසටම අන්‍ය සත්වයෝත් සුවපත්ව වාසය කෙරෙත්වා කියලා සිහි කරනවා. මෙසේ සිහි කරන එක තමයි පින්වතුනි මෛත්‍රියක් කියලා කියන්නේ. මේ සිහි කරනකොට සැබවින්ම අවංකවම තමන්ගේ අරමුණු කරන සත්වයා මෙලෙසට වෛරයෙන් තරහෙන් ඉවත් වෙලා ශෝකයෙන් ඉවත් වෙලා සැපවත් වෙන බවට කැමති වෙලා තමයි සිහි කරන්නට ඕනේ. මෙසේ සිහි කරන එක තමයි මෛත්‍රිය. මෙය එකවරක් දෙවරක් කරාට මදි. නැවත සිද්ධ කරන්නට ඕනේ. තමන්ගේ හිතවත් අය කෙරෙහි, මධ්‍යස්ථ අය කෙරෙහි, වෛරී අය කෙරෙහි නැවත පතුරවන්නට ඕනේ. මෙසේ සිද්ධ කරනකොට අර ද්වේෂය යටපත් වෙලා නිතර අන්‍යයාගේ සැප කැමති ලෙසට සම්මා සංකල්පනාව දියුණු වෙනවා, විතර්කයේ දියුණු වෙනවා. සම්මා සංකප්ප මාර්ගාංගේ වැඩෙනවා. ඒ විදිහටම අන්‍ය සත්වයෝ ගැන හිතලා Taman යම්සේ දුකින් මිදීමට කැමති වන්නාසේ දුකටපත් වෙච්ච අන්‍ය සත්වයෝත් මේ දුකින් මිදේවා කියලා සිහි කරනවා නම් නැවත අවංක වේට කැමති වෙමින් සිහි කරනවා නම් අන්න අවිහිංසා සංකල්පනා වැඩෙනවා, මාර්ගාංගේ දියුණුවා. මෙතනදී දියුණු වෙන්නේ කරුණාව. කරුණාව කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි දුකටපත් වෙච්ච සත්වයන් මේ දුකින් මිදීමට තියෙනා වූ කැමැත්ත. ඒ කියන්නේ දුකටපත් වෙලා ඉන්න සත්වයෝ දකින්නකොට නිකන් කරබාගෙන ඉන්නේ නැතුව ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. මේ සත්වයා දුකින් මිදිය යුතුයි. අහෝ මේ සත්වයා දුකින් මිදෙනවා නම් යහපත් කියලා හට ගන්නා වූ ගතිය, හිතේ හටගන්න ඒ ගතිය, ඒ සඳහා උත්සාහවත් වෙන භාවය, ඒ සඳහා යොමු වෙන භාවය තමයි කරුණාව කියලා කියන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලෝක සත්වයා දිහා බලනකොට උය්‍යුත්තෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්තේසු මහා කරුණා ඔක්කමති කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝක සත්වයා කෙලවරක් නැති වැඩ කටයුතු වල නිරත වෙලා කුඩා කාලේ පටන් ඉගෙන ගන්නවා, රැකී ආරක්ෂා කරනවා, දවස මුළුල්ල එහෙම වැඩ කරනවා, අවසානයේ මැරිලා ගිහිල්ලා නැවත භවයක ඉපදිලා නැවත ඒ දේවල් ආපහු සිද්ධ කරනවා. නැවත සිද්ධ කරනවා. සසර සැරිසරන සත්වයා මේ කෙලවරක් නැති වැඩවල නිරත වෙලා නේද කියලා සියලු වැඩ නිම කළා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවක් උපදිනවලු. මේ සත්වයාව මම සසරින් එතර කරවලා මේ වැඩවලින් එතර කරවලා සදාතනික සැපයකට පත් කරන්න ඕනේ කියලා හට ගන්නවා. මේ විදිහට පින්වතුනි දුකටපත් වෙච්ච සත්වයන් ඒ දුකින් මුදවාගත යුතුයි කියලා හිතේ හට ගන්න ගතිය තමයි කරුණාව. මෙන්න මේ සංකල්පනා මේ ගතිය නැවත හිතේ දියුණු කරනකොට මේ සත්වයන් අරමුණු කරගෙන මෙයාව දුකින් මුදවන්නට ඕනේ කියන අදහස සහිතව ඒ සත්වයන් කෙරෙහි නැවත හිත පනිනවා. හිත පනිනවා කියන්නේ සත්වයෝ කෙරෙහි නැවත සිත නගිනවා. ඒ සත්වයන් කරා හිත නැවත ඒ සත්වාරම්මණය කරා කරුණාව සහිතව ගමන් කරනවා. සම්මා සංකල්පනාව කියන්නේ විතර්කයනේ. එතකොට බින්ගතුනි මේ කරුණාව සහිත විතර්කය තමයි අවිහිංසා සංකල්පනාව කියලා කියන්නේ. විහිංසා සංකල්පනාව කිව්වේ අන්‍ය සත්‍යයන්ට කරදර කරන්නට බාධා කරන්නට තියෙන හිතන ගතියනේ. ඒ ද්වේෂයත් සමගම ඒ සත්ව ආරම්මණය කෙරෙහි නගිනවා. ඒක තමයි විහිංසා සංකල්පන. විතර්කයෙන් කරන්නේ අරමුණට නගින එක. ද්වේෂයෙන් කරේ අරමුණෙහි ගැටෙන එක. එතනදී අර සත්වයාට පීඩා කරන්නට තමයි අරමුණේ ද්වේෂය හටගන්නේ. ඉතින් කරුණාව කියනකොට ඒ සත්වයාව දුකින් මිදවිය යුතුයි, දුකින් මුදවා සපවත් භාවයට පත් කළ යුතුයි කියලා ඒ කරුණාව සහිතව විතර්කයෙන් ඒ සත්ව ආරම්මණයට නගිනවා. මේ විදිහට තමයි අවිහිංසා සංකල්පනාව දියුණු කරන්නේ. මේ අවිහිංසා සංකල්පනාව දියුණු වෙනකොට ඒ ද්වේෂය යටපත් වෙනවා. ඒ නිසා ඒ ද්වේෂය හේතු කරගෙන හටගන්න විහිංසා සංකල්පනාව දුර වෙලා යනවා. මේ විදිහට මේ සංකල්පනාවන් නැවත ඇති කර ගන්නකොට සැබවින්ම අපේ තියෙන හිතේ තියෙන කෙලෙස් ධර්ම යටපත් වෙලා සැබවින්ම නිවන සඳහා නැඹුරු වෙච්ච මෛත්‍රී සහගත කරුණා සහගත සිතවිලි නිතර හට ගන්නවා. මෙසේ මේ සිතවිලි හට ගන්නකොට නිවන කරාම යනවා. නෙක්ඛම්ම සංකල්පනාව හට ගන්නකොට සැබවින්ම කාමයන් කෙරෙන් මෙන් වෙලා බණ භාවනා කිරීමේ කැමැත්ත, සීල ගුණ පිරීමේ කැමැත්ත හට ගන්නවා. ඒ ලෙසටම
මෛත්‍රී සාගත සංකල්පනා දියුණු වෙනකොට සසරට බැඳ තබන සසරට නැවත නැවත යොමු කරවන සතර අපායට පමුණුවන ද්වේෂයෙන් මිදෙනවා. ඒ වගේම අවිහිංසා සංකල්පනාවත් ඇති කරනකොට එහෙමයි. ද්වේෂය කියන එක පින්වතුනි සාමාන්‍යයෙන් තණ්හාව තරම්ම සසර දිග්ගස්සනට හේතු වෙන්නක් නොවුනට මේ ද්වේෂය විශේෂයෙන්ම සතර අපාය උත්පත්තියට හේතුවක්. ඒ නිසානේ ග්‍රන්ථයක් වෙන්නේ ග්‍රන්ථ කියන්නේ බඳින දේවල් වලට. ඒ ග්‍රන්ථ කියන වචනක් පොත්වලට කියන්නේත් මේ බැඳලා තියෙන නිසා. ඒ වගේ මේ සසර භවයෙන් භවයට බඳින්නා වූ ධර්මයක් තමයි මේ ද්වේෂය කියන්නේ. විශේෂයෙන්ම මේ ද්වේෂයෙන් සතර අපායටයි බඳින්නේ. ඒ නිසා මේ සංකල්පනා සම්‍යක් සංකල්පනා දියුණු වෙනකොට අර වැරදි සහගත කෙලෙස් යටපත් වෙලා ඒ වැරදි සහගත කෙලෙස් වලින් ඒ අරමුණු වලට නගින මිච්ඡා විතර්කයේ දුරු වෙනවා. මෙසේ දුරු වෙනකොට සත්වයා වේගයෙන් නිවන කරා ගමන් කරනවා. ඉතින් ලෝකෝත්තර සම්මා සංකල්පනාව හටගෙන ලෞකික අවස්ථාවේදී නම් නෙක්ඛම්ම සංකල්පනාව ඒ කාමයන් කෙරෙන් වෙන් වෙනකොට නෙක්ඛම්ම සංකල්පනාව වෙනම හට ගන්නවා. ඒ වගේම සත්වයන්ට මෛත්‍රී වඩනකොට අව්‍යාපාද සංකල්පනාව වෙනම හට ගන්නවා. සත්වයන් දුකින් මුදවන්නට කැමති වෙනකොට අවිහිංසා සංකල්පනාව වෙනම හට ගන්නවා. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී මේ තුනම එකවර හට ගන්නවා. ඒ කියන්නේ තෘෂ්ණාව නැති වෙලා, ද්වේෂය ඒ මට්ටමින් දුර වෙලා, ඒ අන්‍යයට හිංසා කරන ද්වේෂය, අන්‍යය නසන්න තියෙන ද්වේෂය, අන්‍යය කෙරෙහි එරෙහි වෙන ද්වේෂය ඒ මට්ටමින් දුර වෙනවා. ඒ වගේම ලෝභයත් ඒ මට්ටමින් දුර වෙනවා. එසේ දුර වෙනකොට අර කියපු සම්මා සංකල්පනාව ප්‍රබල ලෙස හට ගන්නට පටන් ගන්නවා. ඒ සම්මා සංකල්පනාවන්ට ඒ වගේම මෙයා භාවනා වඩපු කෙනෙක්නේ. ඒ නිසා ඒ ලෝකෝත්තර මාර්ග ඥානයේ සම්මා සංකල්පනාව හටගත්තාට පස්සේ ඒ සත්වයාට නැවත නැවත සසරෙන් එතර වීමේ කැමැත්තක්ම ඒතර වීම සඳහාම තමයි ඒ සිත් හටගන්නේ, විතර්කයේ හටගන්නේ. ඒ වගේම සත්වයන් සපවත් කිරීම සඳහා, සත්වයන් දුකින් මුදවීම සඳහාමයි හිත හටගන්නේ. ඊට පස්සේ මතු මාර්ගවලදී මේ දියුණු වෙලා අවසානයේදී කිසිදු සත්වයක පෙළීමක් කරන්නේ නැති, හිංසාවක් කරන්නේ නැති, ඒ වගේම කිසිදු ලෞකික ධර්මයකට කැමැත්තක් ඇති නොවන තත්වයකට සිතපත් වෙනවා. ඒ නිසා මේ සම්මා සංකල්පනාව කියන එක මේ සසරෙන් එතර වීම සඳහා විශේෂ උපායක්, සසරෙන් එතර වීම සඳහා අතිශයින්ම අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයක්. ඒ නිසා මේ මාර්ගාංගයක් වෙනවා. ඉතින් මේ දෙසට මේ දේශනාවේදී කතා කරන්නට යෙදුනා සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය කියන මාර්ගාංග දෙක ගැන. මේදී විතර්කය කියලා සම්මා සංකල්පනාව කිව්වේ විතර්කය. සම්මා දිට්ඨිය කිව්වේ ප්‍රඥාව සිත් වශයෙන් ගන්නවා නම් සෝබන සිත් අතුරින් සෝබන සිත් 59න් ඥාන සම්ප්‍රඥාන විප්‍රයුක්ත කාමාවචර සිත් 12 අතහැරලා ඉතිරි සිත් 47ෙම යෙදෙනවා. විතර්කයේ ගත්තම සිත් 55ක යෙදෙනවා. මොනවද සිත් 55? කාමාවචර සිත් 54න් දෙපස් විඥානීය කියන සිත් 10යි. ඒ වගේම දෙපස් විඥාන සිත් 10 අතහැරියාම සිත් කාමාවචර සිත් 44කයි. ඒ වගේම ප්‍රථම ධානය සිත් 11යි කියන මේ සිත් 55 විතර්කයේ දෙනවා. නමුත් මේ 55ම විතර්කයේ මෙතන සම්මා සංකප්පය කියලා කියන්නේ නෑ. එතනදී ගන්නේ කුසල සිත්වල යෙදෙනා වූ සම්මා සංකල්පනාවයි. ඉතින් ඒකෙදි ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදාරුම් වෙනවා. ඒ සියලු සිත්වල මේ කියන ආකාරයෙන් නිවන කරහා ගමන් කරවන්නට උපකාර වෙන සම්මා සංකල්පනාව තමයි මාර්ගාංග වෙන්නේ බෝධිපාක්ෂික කතාවේදී. ඒ කියන්නේ සුගතියට යන්නට දෙවිසැප බලාගෙන පුරන්නා වූ යති කර ගන්නා වූ ඒ සම්මා සංකල්පනා භාවනා ආදීදී හටගන්නේ විතර්කය මේ මාර්ග බෝධිපාක්ෂික ධර්ම කතාවේදී සම්මා සංකල්පනාවක් කියන්නේ නෑ. නිවන කරා ගමන් කිරීමට උපකාර වෙන නිවන පතාගෙන මේ බණ භාවනා කටයුතු ආදී යෙදෙනවා නම් එසේ හටගන්නා වූ සම්මා සංකල්පනාව තමයි පින්වතුනි මෙතන මාර්ගාංගයක් ලෙස බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කතා කරන්නේ. ඉතින් ඒ නිසා මෙලෙසට චතුරාර්ය සත්‍ය ආදී පිළිබඳව ධර්ම ශ්‍රවණය කරමින් ඒවා ඉගෙන ගනිමින් ඒවා හිතේ දරා ගනිමින් අන් අයට පැහැදිලි කර දෙමින් සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමටත් ඒ වගේම සසර තතු සොයමින් සසර ගැන තිබෙන යථා ස්වභාවය මෙනෙහි කරමින් ඒ වගේම මෛත්‍රී භාවනා වඩමින්, අසුභ භාවනා වඩමින්, කරුණා භාවනා වඩමින් මේ සම්මා සංකල්පනාව දියුණු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එසේ උත්සාහවත් වූ කෙනා තමයි අවසානයේදී කවදා හෝ දවසක නිර්ර්ථක වෙච්ච භවයෙන් භවය කෙලවරක් නැතුව ගමන් කරන මේ ඉපදීම් මැරීම් දෙකෙන් හැමදාම පීඩිත වෙච්ච සංසාර සාගරේ සදහටම නතර කරවලා අවසානයේ අමාම නිවනින් සැනසෙන්නේ. ඉතින් මේ මෙලෙසට ධර්ම දේශනාමය වූද ධර්ම ශ්‍රවණමය වූද සකල පුණ්‍ය සම්භාරය මේ සෑම පින්වතුන්ටම මේ මාර්ගාංගයන් දියුණු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා